समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु संघमुखदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේලාගෙන්ද පින්වත් මෑණියන් වහන්සේලාගෙන්ද අවසරයි. වාසනාවන්ත කාරුණික පින්වත්නි, අපිට ලෞතර බුද්ධ ශාසනයක් ලැබිච්ච අවස්ථාවේ අපි කවුරුත් බොහෝසේ වීරියවන්ත වෙන්න ඕන. ඒ ලැබුණු බුද්ධ ශාසනය තුල ප්‍රයෝජනයක් ලබා ගැනීම සඳහා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයක පහළ වෙලා ඉන්න කාලයක මනුස්ස ජීවිතයක් ලබනව කියන එක ඊටාම දුර්ලභ දෙයක්. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ නොවිච්ච කාලයක වුණත් මනුසත් භවයක් ලබනවා කියන එකත් දුර්ලභයි. බොහෝ දුර්ලභ ශ්‍රේෂ්ඨ සම්පන්න වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙච්ච කාලයක මනුසත් භවය ලබන එක. පින්වත්නි, මනුස්ස ලෝකේ ආපු අයගෙන් නැවත මනුස්ස භාවය ලබන්නේ ඊටාම ස්වල්පයයි. පින්වත්නි, ඔබ බලන්නකෝ, මනුස්ස ලෝකේ ආපු අයගෙන් නැවත මනුස්ස භාවය ලබන්නේ ස්වල්පයයි කියන්නේ. ඔබ බලන්නකෝ, මේ මනුස්ස ලෝකේ ඇවිල්ලා ඉන්න ඔබ අපි හැමදෙනාම බලන්නකෝ, සිත කය වචනය මෙහෙवला අපි නිරන්තරයෙන්ම චේතනාන්විතවම රැස් කරන්නේ කුසල කර්මද අකුසල කර්මද කියලා ඕගොල්ලෝ විසින්ම යම් මට්ටමකට හරිවත් ඒක විමසලා බලන්න පුළුවන් නම් ඔබටම තේරෙයි පින්වත්නි, සෑම මොහොතකම පාහේ පින්වත්නි, මේ පෘථග්ජන මිනිසුන් විසින් කරන්නේ කෙලෙස් වලට එකතු වෙවි ඒ කෙලෙස්ම උපාදානය කොට කෙලෙස්ම ඇති වෙන වැඩපිළිවෙලක් තුල ක්‍රියාත්මක වීමයි. පින්වත්නි, මේ මනුස්ස ලෝකේ කැවිල්ලත් ඕගොල්ලොන්ට මෙපමණ අනුශාසනාවල් කරද්දී මේ දේ
දේවල් එපා මේ දේවල් හොඳ නෑ කියලා මෙහෙම කියද්දිත් ඔයගොල්ලොන්ගේ සිත් නැමෙන්නේ ඒ වැඩවලට නම් එවැනි චේතනාත්මක දේවල් සඳහා නම් ඔබ තවදුරටත් විමසලා බැලුවොත් සතර අපායක ගියොත් කොහොම ස්වභාවයක් වෙයිද කියලා. පින්වත්නි බොහෝ දෙනෙක් හරීම කැමතියි මේ ධර්මයන් ඉගෙනගෙන අලුත් තාලෙට කරුණු සොයා ගනිමින් ඒ දේවල් විවිධ විදිහට ඉගෙන ගන්න කැමතියි. හැබැයි බොහෝ දෙනෙක් කැමති නැහැ පින්වත්නි තමන්ගේ මේ චිත්තසංතානය තුල සකස් වෙන මේ අකුසල ධර්මයන් තමන්ම දැකලා මේ අකුසල ධර්මයන් තමන්ම අවබෝධ කරගන්න යන වැඩපිළිවෙලට ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උපදේශයට අනුව තමන්ම මේක අධ්‍යයනය කරගෙන යන වැඩපිළිවෙල තමන්ගේ හිත දෙස තමන්ම හැරී එබී බලන වැඩපිළිවෙලට අවතීර්ණය වෙන්න කැමති නැහැ පින්වත්නි. එහෙම කැමති නැහැ. දැන් ඔබට එහෙම පුළුවන්කමක් තියෙනවා නම් ඔබට හොඳටම ප්‍රමාණවත් වෙනවා පින්වත්නි මේ මනුස්ස ලෝකේ ආපු අපි මේ සිත කය වචනය කියන තුන්දොර මෙහෙවන්නේ කුමන ස්වરૂපයකද කියන එක අපිට විමසලා බලන්න පුළුවන්. ඒ විමසලා බලන විට ඔබටම තේරෙයි පින්වත්නි ඔබ ලෝභය පෙරදැඩි කොටගෙනද කය වචනය සිත මෙහෙවන්නේ. ද්වේෂය පෙරදැඩි කොටගෙනද කය වචනය සිත මෙහෙවන්නේ. මෝහය පෙරදැඩි කොටගෙනද කය වචනය සිත මෙහෙවන්නේ කියන එක ඔබට යම් ප්‍රමාණයකටවත් දැක ගන්න පුළුවන් නම් ඒ දැක ගන්න දැනගන්න ප්‍රමාණ මාත්‍රයෙන් ඔබට හිතන්න පුළුවන් වෙනවා මෙහෙම පවත්වනවා නම් මේ පවත්වන චිත්තසංතානය කියන්නේ අකුසලයක් නේද? අකුසල කර්ම නේද මේ සකස් වෙන්නේ? මේ අකුසල කර්ම ඇති වෙන විදිහට සිත මෙහෙවනව නම් සතර අපායෝප්පත්ති නේද අපිට ඇති වෙන්නේ කියන එක ඔබට දකින්න පුළුවන්. හැබැයි එහෙම දකින්න පුළුවන් වෙන්නේ ඔබ මේ හිත පිළිබඳ යම් මෙහෙයවීමක් මේ සිත පිළිබඳ යම් දැකීමකටපත් වෙනව නම් පමණයි. ඔබට පුළුවන්කම තියෙනව නම් එහෙම විශ්ලේෂණය කරගන්න. තම තමන්ගේ සිත දෙස බලන්න. එතකොටම පින්වත්නි අපිටම අවබෝධයක් එනවා. අනේ අපි මේ කරන දේවල් වලින්, කියන දේවල් වලින්, සිතන දේවල් වලින් සතර ඉරියව්වෙන්ම හැම මොහොතකම අනේ මේ රැස් කරන්නේ මොනවද? අකුසල ධර්මයන්නේ. බලන්න පින්නන්නේ ඔබට ඔය දැක්ම ප්‍රමාණය આવොත් ඔය දකින දැකීම තුලම ඔබට චතුරාර්ය සත්‍ය යම් ප්‍රමාණයක් අවබෝධයි. ඔය දැක්ම තුලම ඔබට පටිච්ච සමුප්පාදයේ යම් ප්‍රමාණයක් අවබෝධයි. ඒක බහුල වශයෙන් ප්‍රගුණ කරනකොට ඔබට ඊටත් එහා අවබෝධ වෙනවා. එහෙනම් දැන් මේක චතුරාර්ය සත්‍ය ඇහුව කියලාවත්
පටිච්ච සමුප්පාද න්‍යායන් ඇහුව කියලාවත් එහෙම ඇහුව කියලා ඔබට මේ ධර්මයක් අවබෝධ වෙන්නේ නැහැ පින්වත්නි. ධර්මයේ අවබෝධ වෙන්න නම් ඔබ මේ අහපු චතුරාර්ය සත්‍ය කාරණාවක් පිළිබඳව අහපු පටිච්ච සමුප්පාද කාරණාවක් පිළිබඳව ඔබ මෙහෙවන්න ඕන ඔබේ සිත. මෙහෙවන්න ඕන. දැන් ඔබටම පින්වත්නි තේරෙනවා ඔබ කුමන කටයුත්තක් කළත් මොන දෙයක් කළත් ඇත්ත වශයෙන්ම සතර අපායේ උප්පත්ති ලබනවද සුගති උප්පත්ති ලබනවද ඉපදීමෙන්ම අත මිදෙන වැඩපිළිවෙලට අවතීර්ණ වෙන්න පුළුවන්ද කියන එක ඔබටම නිර්ණය කරගන්න පුළුවන්කම තියෙන්න ඕන. ඇයි පින්වත්නි දැන් තමන්ගේ හිත තුල ලෝභය, ද්වේෂය, මෝහය, ඉරිසියාව, කුඩුකේඩුකම මූලික කොටගෙන මේ සිත කය වචනයන් මෙහෙවනවා නම් එතකොට ඒවට අදාළව ඔබට අකුසල සංස්කාරයන් ගොඩ නැගෙන්නේ. අකුසල සංස්කාරයන්. දැන් සාමාන්‍යයෙන් පින්වත්නි හිතන්නකෝ දැන් ඔබට ඔබ බණ අහමින් භාවනා කරමින් කටයුතු කරන ගිහි පින්වතෙක් පින්වතියක් වුණත් මහාන වෙලා ඉන්න කෙනෙක් වුණත් ඔබ කල්පනා කරොත් ඔබ මහාන වෙලා ඉන්නවද කියන එකවත් ගිහිද කියන එකවත් නෙමෙයි මෙතන ප්‍රධාන ප්‍රශ්නය. ඔබේ චිත්තසංතානයේ මෙහෙවන ස්වરૂපයයි. අයි භාග්‍යවතුන් වහන්සේම දේශනා කරනවා හිස මුඩු කෙරුවට පාත්‍රයේ දම් වැළඳුවට තුන් සිවුර පරිහරණය කළාට පිණ්ඩපාතක වුණාට මහණෙනි භික්ෂුවක් වෙන්නේ නැහැ කියලා. අකුසල ගඳ ගහන අකුසලයන් සමාදන් වෙනවනම් එයා භික්ෂුවක් නෙමෙයි කියලා. එතකොට ඕගොල්ලෝ බලන්න සාමාන්‍යයෙන් පින්වත්නි ඔබ එහෙම ගඳ ගහන අකුසලයන් සමාදන් වෙනවද නැද්ද කියන එක ඔබම සොයන්න. ඔබට වැඩිහිටි භික්ෂූන් වහන්සේ නමක් වැඩිහිටි පැවිදි උත්තමයෙක් මොන හරි දෙයක් කිව්වොත් පැවිදි කෙනෙකුට දැන් එතකොට බලන්නකෝ අකුසල් ඇති වෙන විදිහට හිත මෙහෙවනවද කියලා බලන්නකෝ. ගිහි පින්වතෙක් පින්වතියක් නම් තමන්ගේ දෙමව්පියන් කියනකොට වැඩිහිටි ගුරුවරියන් කියනකොට සහෝදර සහෝදරියන් කියනකොට ඔබේ සිත තුළ ක්‍රියාත්මක වෙන්නේ අකුසල් ගොඩ ගැහෙන විදිහටද කියන එක ඔබ දකින්න. එහෙම දකින්න බැරි තාක් පින්වත්නි ඔබ මේ ත්‍රිපිටකය අභිධර්මය මේ භාවනා වැඩසටහන් මේ කුමන දේ කළත් කුමන දේ ඉගෙන ගත්තත් ඔබ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසනය පේනතෙක් මානෙකවත් නැහැ පින්වත්නි. පේනතෙක් මානෙකවත් නැහැ. මොකද සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උන්වහන්සේ ළඟ ජීවමානව උන්වහන්සේ ළඟ ඉන්න භික්ෂූන් වහන්සේ දෙස බලලා ආනන්ද ස්වාමින් වහන්සේට දේශනා කරනවා ආනන්දේ මේ භික්ෂුව
ලෞතුරා බුදුරජාණන් වහන්සේ පේන තෙක් මානෙකවත් නැහැ කියලා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ පේන තෙක් මානෙකවත් නැහැ කියලා. එතකොට පින්වත්නි, එතකොට මේ පේන තෙක් මානෙකවත් නැහැ කියලා කියන්නේ ඒගොල්ලෝ මේ ළඟම තියාගෙන, ඒ කියන්නේ මේ ධර්ම මාර්ගයට පිවිසෙන්නේ නැති නිසා පින්වත්නි. ධර්ම මාර්ගයට පිවිසෙන්නේ නැති නිසා. එතකොට පින්වත්නි, එහෙම ධර්ම මාර්ගයට පිවිසෙන්නේ නැහැ කියන්නේ ඔබට සිහිය බුද්ධිය මදි කියන එක. දැන් ඔබ සමහර විට මං කිව් විදිහේ භාවනා මධ්‍යස්ථානවල භාවනා වැඩසටහන් දිගටම කරනවා වෙන්න පුළුවන්. සමහර විටක පැවිදි වෙන්නත් ඉන්න පුළුවන්, පැවිදි වෙලත් වෙන්නත් පුළුවන්. ධර්මය හොඳට දන්නව කියන ගිහි පින්වතෙක් වෙන්නත් පුළුවන්. හැබැයි දැන් ඔබේ අඩුපාඩුවක් යමෙක් පෙන්නුවොත්, ඔබට උපදේශයක් දුන්නොත්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙකුට අඩුපාඩුවක් වරදක් පෙන්නුවොත් මහා ලාභයක්සේ සලකන්න, මහා නිදානයක් පෙන්නුවසේ සලකන්න. හැබැයි එතකොට එහෙම ඔබේ හිත ඇතුලේම ක්‍රියාත්මක වෙනවද? ඒ පෙන්නූ කෙනාගේ අඩුපාඩු හොයනවද? පෙන්නූ කෙනාට පෙරලා චෝදනා එල්ල කිරීම සඳහා විවිධ දෑ එකතු කරමින් සොයමින් හිත තුල කටයුතු කරනවද? එසේ කරන, එසේ මෙහෙවන සෑම වෙලාවකම පින්වත්නි, ඔබ මෙහෙවන්නේ, ඔබ මානසිකාරය කරන්නේ වැරදි විදිහටයි. එහෙම මෙහෙවන මානසිකාරය අයෝනිසෝ මානසිකාරයයි. එහෙම කරන වැඩපිළිවෙල වැරදි වැඩපිළිවෙලයි. ඒ වැඩපිළිවෙල අකුසල ධර්මයන්මයි නිරන්තරයෙන්ම ගොඩනැගෙන්නේ පින්වත්නි. නිරන්තරයෙන්ම ගොඩනැගෙන්නේ. මේ පින්වතුන්ට පින්වත්නි, ඊටාම සරලව ධර්මයක් අහලා ඒ ධර්මයක් අවබෝධ කරගන්න පුළුවන් කාල වකවානුවක් තමයි මේ තියෙන්නේ. හැබැයි ඥානවන්ත වුණොත්. ඥානවන්ත නැති කවුරුවත් එහෙම වෙන්නේ නැහැ පින්වත්නි. එහෙම වෙන්නේ නැහැ. මේ සිතක ස්වභාවය පින්වත්නි පුදුම දෙයක් පින්වත්නි. මේ සිතේ ස්වභාවය කියන එක පුදුම දෙයක් පින්වත්නි. දන්නේම නැතුව එක එක ඒවට අහු වෙනවා. දන්නේම නැතුව කෙලෙස් වලට ගොදුරු වෙනවා. දන්නේම නැතුව අකුසල ධර්මයන් සමාදන් වෙනවා. අනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මේක නොතේරෙන මේ පෘථග්ජන මිනිස්සු ඉපදීම නැමැති දුක ඇති කරන, ඉපදීම නැමැති දුක ඇති කරන ඒ සංස්කාරවලටම සතුටින් ඇලෙනවා කියලා. ඒ කියන්නේ දුක ඇති කරන සංස්කාරවලටම සතුටින් ඇලෙනවා කියලා. ඒ සංස්කාරවලටම සතුටින් ඇලෙමින් ඒ සංස්කාරම පවත්වනවා. එතකොට මේ දුකමයි පවත්වන්නේ පින්වත්නි. දුකමයි පවත්වන්නේ. අනේ අපිට පින්වත්නි අපේ හිත තුලින් මේක දැකලා සිත තුල ඇතිවෙන වැඩපිළිවෙල නිවැරදි විදිහට මෙහෙයව ගන්න අපේ හිත ශක්තිමත් වුණානම්
බාහිර සියල්ලම අපිට අදාළ වෙන්නේ නෑ පින්වත්. මේක තමන් තුලින් බලන ධර්මයක්. තමා තුලට පමුණවාගෙන බලන ධර්මයක්. ඥානවන්ත නුවණැත්තන් විසින් අවබෝධ කරන ධර්මයක්. එය අවබෝධ කරගන්න මේ සියලුම දේශනා ටික ශ්‍රවණය කරන එක නෙමෙයි තියෙන්නේ. තමන් අහපු දෙයක ඉඳලා මේක තුල පිහිටන්න. පින්වත්නි මං ඔබට බොහෝ අවස්ථාවල කියන්නේ මොකුත් බැරි නම් පින්වත්නි අනේ මේ මෝස්තරයකට අද දැන් බලනකොට මේ රට දිහා මෝස්තරයකට මාර්ගඵල ලැබලයි ධ්‍යාන ලැබලයි විවිධ දේවල් කියමින් ඒව පසුපස වේගෙන් හඹාගෙන යනවා. ඔබට මම කියන්නේ පින්වත්නි නිවන් දකින වැඩපිළිවෙලට පිවිසෙන්න ඔබට අපහසු නම් අනේ පින්වත්නි කර්මය කර්මඵලවත් පිළිගන්නකෝ. දැන් මෙහෙම කියනකොටම මේක අහන බහුතරයක් හිතනවා අනේ ඕක කියන්න ඕනද ස්වාමීනි අපි කොහොමත් කර්මය කර්මඵල පිළිගන්නවා කියලා. පින්වත්නි මම ඇයි එහෙම කියන්නේ? අනේ මේ දකින දේවල් වල හැටියට ඇහෙන දේවල් වල හැටියට පින්වත්නි එහෙම කර්මය කර්මඵලවත් බොහෝ අය පිළිගන්නේ නැහැ පින්වත්නි. හැබැයි සමහර වෙලාවකට දවසේ ඊටාම පුංචි වෙලාවක ඒ කියන්නේ ඔබ දානයක් ගෙනහල්ලා ඒ දාණය පිළිගන්වන වෙලාවේ හෝ පින් අනුමෝදන් කරන වෙලාවේ කර්මය කර්මඵල පිළිගන්නවා. ඒකේ මූලික ටිකේදී කර්මය කර්මඵල පිළිගන්නෙත් නැහැ. පසු ටිකේදී කර්මය කර්මඵල පිළිගන්නෙත් නැහැ. පසළොස්වක පොය දවසක පෙහෙවස් සමාදන් වෙලා ඉන්න ටිකේ ස්වාමින් වහන්සේ නමක් අනුශාසනාව කරන කාලේ කර්මය කර්මඵල ටිකක් පිළිගන්නවා. තේ ටිකක් බොන්න හරි දවල් දානේ හරි නතර කරපු ගමන් එතනින් ඉවරයි. දැන් ඒ කියන්නේ මොකද්ද? ඔබ බලන්නකෝ පින්වත්නි ඔබ කර්මය කර්මඵල පිළිගන්නව නම් අවම වශයෙන් පංචශීලයවත් ඔබ පිළිගන්නමින් ඒක ආරක්ෂා කරනව නම් පින්වත්නි ඔබ බොරු කියනවද බලන්නකෝ. හොරකම් කරනවද බලන්නකෝ. වැරදි වැඩ කරනවද බලන්නකෝ. නමුත් දැන් මොකද? පින්වත්නි එතකොට ඔබම ඒක බලන්න හොයලා. දැන් වෙලාවකට කර්මය කර්මඵල පිළිගන්නවා වෙලාවකට පිළිගන්නේ නැහැ. ඇයි බොරු කියන, කේලම් කියන, පරුස වචන කියන, හිස් වචන කියන, මත් වතුර ගන්න, වැරදි වැඩ කරන ඒ වෙලාවල් වල ඔබ පිළිගන්නේ නැහැ කර්මය කර්මඵල. එතකොට ඔබ බැලුවොත් දවසේ වැඩි වාර ගානකම ඉන්නේ ඇත්තටම කර්මය කර්මඵල පිළිගන්න කාලෙද වැඩි කර්මය කර්මඵල පිළි නොගන්න කාලෙද? නොගන්න කාලයයි. බලන්නකෝ. එහෙනම් පළමුවෙන් එන්න කර්මය කර්මඵල පිළිගන්න තැනට. කර්මය කර්මඵල පිළිගන්න කෙනා බොරු කියන්නේ, හොරකම් කරන්නේ, ප්‍රාණඝාත කරන්නේ, වැරදි කාම සේවනයේ කර යෙදෙන්නේ, මත් වතුර බොන්නේ නැහැ. ඒවයින් එයා අත මිදෙනවා. පින්වත්නි එතෙන්ට ආපු කෙනා තමයි කර්ම නිරෝධ කරන වැඩපිළිවෙලකට නැඹුරු වෙන්නේ. එතෙන්ට ආපු කෙනා මොන විදිහටද ඔබේ මානසිකත්වයන් මෙහෙවන්නේ කියන එක ඔබ තුලින්ම දකින්න පුළුවන් මානසිකත්වය ඔබට සකස් වෙන්න ඕන. එහෙම නැත්නම් ඔබ එළියෙන්
කොච්චර දැන උගත් කියලා පෙන්නුවත් මොන ධර්මයක් ඉගෙනගෙන තියෙනවා කියලා පෙන්නුවත් පින්වන්නේ ඔබේ චිත්ත සංතානය තුල මේ ආයතන වලින් ගන්න අරමුණු සමග ගැටෙමින් බැඳෙමින් නම් මනස පවත්වන්නේ බලන්නකො ස්වභාවය කොහොමද කියලා බලන්නකො පින්වන්නේ මේ භාවනා කරනවා කියලා කියන එකේම කෙටිම අර්ථයක් තියෙන්නේ ඇහුවොත් මොකක්ද මේ හිත භාවිතයට ගන්නවා සිත භාවිතා කරනවා කියලා එකේදි කියන්නේ පින්වත්නි දැන් සාම්ප්‍රදායික සුපුරුදු දෙය මොකද්ද කෙලෙසයන් ඇති වෙන විදිහට කෙලස් ඇති වෙන විදිහට නූපන් කෙලස් උපදින විදිහට උපන් කෙලස් තවදුරටත් පවත්වමින් මානසිකත්වයේ පවත්තන එකනේ අයගේ සාමාන්‍ය ක්‍රමවේදය මේ භාවනාවකදී කරන්නේ පින්වත්නි ඒ සාම්ප්‍රදායිකව හිතේ සකස් වෙමින් දිගටම එන පුරුදු පුහුණු වෙලා තියෙන කෙලෙසයන් හටගන්න එකට විරුද්ධව මනස ක්‍රියාත්මක වීම. ඒ කියන්නේ කෙලෙස් වලට විරුද්ධව සටන් කරන එක තමයි භාවනාවෙන් කරන්නේ. ඒ කියන්නේ ඒකත් එක්ක ඇටැක් කරනවා කියන එකක් නෙමෙයි. ඒ කියන්නේ හටගන්න කෙලෙස් වලට විරුද්ධ වැඩපිළිවෙලක් තමයි භාවනාව කියන්නේ. ඒ කෙලෙසේම පෝෂණය වෙන වැඩපිළිවෙලක් නෙමෙයි. හිත තුල හටගන්නා වූ කෙලෙසයන් වලට විරුද්ධව කෙරෙන වැඩපිළිවෙලක්. විරුද්ධව කෙරෙන වැඩපිළිවෙලක්. නැතුව මේ හටගන්නා වූ කෙලෙසයන් යටපත් කරන වැඩපිළිවෙලකුත් නෙමෙයි. හටගන්නා වූ කෙලෙසයන් යටපත් කරන වැඩපිළිවෙලකුත් නෙමෙයි. හටගන්නා වූ කෙලෙසයන් වලට විරුද්ධව වැඩ කරන වැඩපිළිවෙලක් තමයි භාවනාව කියන්නේ. ඒකට විරුද්ධව. එතකොට හටගත්තා වූ කෙලෙස් පවත්වන්න නෙමෙයි භාවනාව කරන්නේ. ඒක නැවැත්වීම සඳහා, දුරු කිරීම සඳහා. නූපන් කෙලෙසයන් ඉපදීවීම පිණිස නෙමෙයි භාවනාව. නූපන් කෙලෙසයන් නූපදවීම පිණිසයි භාවනාව. නූපදීම පිණිසයි. එතකොට එහෙමනම් පින්වත්නි මේ භාවනාවකදී කරන්නේ කෙලෙසයන් වලට විරුද්ධව වැඩ කරන වැඩපිළිවෙලක් තමයි මානසිකත්වය තුල කෙරෙන්නේ. ඒක තමයි පටිසෝතගාමී වැඩපිළිවෙල කියන්නේ. ඒක තමයි කුමක්ද? පටිසෝතගාමී වැඩපිළිවෙල කියන්නේ. එහෙම නැතිව ඒ ඇති වෙන විදිහටම හිත හිතා යන එක තමයි අනුසෝතගාමී වැඩපිළිවෙල කියලා කියන්නේ. එතකොට එහෙමනම් ඔබ දකින්න පින්වත්නි, ඔබ හොඳට දකින්න භාවනා වැඩසටහනක් ඔබට භාවනාවක් ප්‍රායෝගික කරගන්න පුළුවන් ඔබට ඔය ඕනම ඉරියව්වකදී. ඇයි පින්නනේ ඕනම ඉරියව්වකදී ඔබට කෙලෙස්යන් ඇතිවිය හැකියි. ඒ ඇති වෙන කෙලෙස්යන් වලට විරුද්ධව මනස මෙහෙවන්න ඔබට සිහිය තියෙන්න ඕන. එතන තමයි සිත භාවිතයට ගන්න තැන. එතන තමයි සිත භාවිතයට ගන්න තැන. එහෙනම් ඔබට මේ භාවනාව සතර ඉරියව්වේම ක්‍රියාත්මක කරන්න පුළුවන් පින්වත්නි. දැන් ඔබට භාවනා කියනකොටම මැවිල්ල එන්නේම මේ සමත භාවනාවක්මයි. ඒ භාවනාවලුත් ඔබට එහෙම වාඩිලා කරන්න පුළුවන්. හැබැයි සිව්විරියව්වේම සිහිය පවත්වන්න පුළුවන් ස්වභාවය තියෙන්න ඕන. බලන්න පින්වත්නි, එතකොට මේ භාවනාව කියලා කියන්නේ එහෙනම් කෙලෙස්යන් වලට විරුද්ධව වැඩ කරන එක. දැන් විරුද්ධව කියනකොට මේ එළියේ සම්මත කෙනෙකුට විරුද්ධව කයින් වචනයෙන් හැසිරෙන එහෙම එකක් නෙමෙයි.
ඇයි කෙලෙසයන් හටගන්නේ සිත තුල. ඒ සිත තුල හටගන්න කෙලෙසයන් පැවැත්ම දුරු වෙන විදිහට පැවැත්ම විනාශ වෙන විදිහට ඒ සිතම මෙහෙවනවා කියන්නේ ඒකට විරුද්ධව කරන වැඩපිළිවෙල. ආන්නේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඕන. එහෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන් කෙනා තමයි අපි කියන්නේ එයාට තමයි කියන්නේ භාවනාවක යෙදෙනවා කියලා. හැබැයි බලන්න අපිට පුරුදුම මොකද්ද පින්වත්නි? කෙලෙසයන් නැති වෙන විදිහටමයි. පින්වත්නි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කෙලෙසයන් හටගන්න එක තමන් හොඳට දකින්න. පැවිදි අයට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වත්පිළිවෙත් කරන්න. දැන් පැවිදි වුණාට පස්සේ ආරණ්‍ය සේනාසනවල පැවිදි වෙන්න කියලා ආවට පින්වත්නි ආපු අලුත පැවිදි කරන්නේ නැහැ. කාලයක් ඉන්න අරිනවා. ඇයි හේතුව? ආන්න දැන් එයාට දැන් අර කෙලෙසයන් වලට විරුද්ධව ටිකක් වැඩ කරන්න ටිකක් ලොකුවට නෙමෙයි සාමාන්‍ය විදිහට වැඩ කරන්න අවස්ථාව දෙනවා. රැට දවල්ට උදේට කාපු කෙනාට රැට නැතුව උදේට දවල්ට විතරක් කෑම දෙනවා. දැන් ඕන්න එතකොට කෙලෙසයන් සාම්ප්‍රදායික කෙලෙසයන් එනවා. දැන් ඔන්න එතකොට දැන් ඔබට පුළුවන් වෙන්න ඕනේ මේ කෙලෙසයන් මැඩ පවත්වා ගන්න පුළුවන් මානසිකත්වයක් තියෙද බලන්න. එතකොට gedara ඉද්දී ඔබ උදේ 6ට 7ට නැගිටිනවා මේදි 4ට විතර නැගිටින්න ඕන. වත් පිළිවෙත් කරන්න ඕන. මිනිස්සු ගෙනත් දෙන දාණය වළඳන්න වෙන්නේ. නැත්තම් පින්ඩ පාත්‍ර ලැබෙන එක වළඳන්න වෙන්නේ. ඒකත් කවුරුත් එක්ක එකට වාඩි වෙලා වළඳන්න වෙන්නේ ඉන්න අය. වැඩිහිටි කෙනෙක් ඉන්නවනම් එයා දානේ වළඳලා ඉවර වෙනකන් අනිත් අය වළඳලා ඉවරුණත් ඉන්න ඕන. දැන් බලන්න දැන් ඔබේ හිත තුල කොපමණ බුරබුරා කෙලෙසයන් එනවැද්ද කියලා. පින්වත්නි මේ කියන ඒවා ඔබ ගොඩ හිතන්න. වචන 10000ක් විතර කියන්න ඕනේ එක වචනකින් කියනවා මේ. ඒ කියන්නේ දැන් දානේ වළඳන විට මනා සිහියෙන් යුක්තව වළඳන්න කියලා තියෙනවා. ඒව ඔබ දන්නවා. එතකොට යමෙක් සිහියෙන් වළඳනවා යමෙක් ඉක්මනින් වළඳනවා. දැන් එයා වළඳලා ඉවරයි. හැබැයි වැඩිහිටි භික්ෂුව තවම වළඳනවා. එතකොට අරයාට නැගිටින්න විදියක් නැහැ. අත හොදන්නේ නැහැ. එයා ඉන්න ඕන සාමාන්‍යයෙන් වැඩිහිටි භික්ෂුන් වහන්සේ වළඳලා ඉවර වෙනකම්. සාමාන්‍යයෙන් එහෙමයි. එතකොට බලන්නකෝ හිත තුල කොපමණ කෙලෙසයන් එනවද කියලා. එතකොට පිණ්ඩපාත යනකොට කියන ඔහොම නෙමෙයි වඩින්නේ මෙන්න මෙහෙමයි. දැන් කියන දෙයට නැමෙන්න පුළුවන්ද බලන්නකෝ. වත් පිළිවෙත් කරනකොට කියන ඔහොම නෙමෙයි කරන්නේ මෙන්න මෙහෙමයි. මේ විදියටයි. දැන් එතකොට පුළුවන්ද බලන්නකෝ. හිත තුල කොච්චර කෙලෙසයන් බුරබුරා එනවද? දැන් එතකොට ඔබට මේ දැන් ඔබ දන්නේ නැතුණාට ඔබට දැන් මේ බුදුරජාණන් වහන්සේ දීලා තියෙන්නේ මොනවද මේ? මොනවද? භාවනා කර්මස්ථාන. භාවනා කර්මස්ථාන. බලන්නකෝ. එතකොට කියනවා දැන් ඔබ ගිලම්පසක් ගන්නවා නම් ගිලම්පස වෙනම කාමරයක් තියෙනවා. ඒ ගිලම්පස කාමරේ කවුරුත් එක වෙලාවක විතරයි ගිලම්පස ගන්න. දැන් බලන්නකෝ දැන් හෙමින් මේ සීමා වෙන හැටි. එතකොට අපිට ඕනේවා ගිලම්පසට ගත්ත අය අවශ්‍ය කිරිපිටි පැකට් ගිලම්පස වලට කිරි හදාගත්ත අය ගිලම්පස එක්ක බිස්කට් එකක් නැතුව ගන්න බෑ කියලා හිටපු අය දැන් බෑ අර හදන පොදු එකට අනුගත වෙන්න ඕන. දැන් මොකද්ද මේ දෙන්නේ? භාවනා කර්මස්ථානය.
දැන් එතකොට ඒක බැරි කෙනා මොකද කරන්නේ? අනේ මට නම් ඕව බෑ. මම ඔය වෙලාවට නෙමෙයි. මම ඔච්චර සීනි දාන්නේ නෑ. මොන්නම හරිද මේ මොනවද මේ එන්නේ? ඒ එන්නේ මොකද්ද? කෙලෙසයන්. කෙලෙසයන් බුරබුරා දැන් මේ උඩට එනවා. අනේ දැන් මේ කෙලෙසයන් ටික දුරු කරගන්න නම්, ප්‍රහාණය කරගන්න නම්, විනාශ කරගන්න නම් මෙයා භාවනා වඩන්න ඕන. හිත ප්‍රයෝජනයට ගන්න ඕන. සිත ප්‍රයෝජනයට ගන්න නම් එයාට සිහිය දියෙන්න ඕන. දැන් සිහිය නැති වුණොත් මොකද කරන්නේ? අනේ මෙතන නම් ඉන්න බෑ. මෙතන ඉන්න බෑ. අපිට නිදහසක් නෑ. ඇත්තටම ඔබ නොගියත් ඔබට හිතිලා තිනේ එහෙම. මෙතන නම් බෑ. මෙතන නිදහසක් නෑ. දැන් එතන ඔබ පින්වත්නි තවත් මනස පොඩ්ඩක් සමාධිගත කරගෙන, මනස පොඩ්ඩක් ඒකාග්‍ර කරගෙන සැහැල්ලුවෙන් කල්පනා කරලා බැලුවොත් මෙතන නම් නිදහස නෑ කියන්නේ, මෙතන නිදහස නෑ, මෙතන කරදරයි, අපිට ඕන දේ නෑ කියන්නේ මොකක්ද ඔබට ඕන දේ? කුමක්ද ඔබ නිදහස විදියට හිතලා තියෙන්නේ? බලන්නකෝ. ඔබට ඕන වෙලා තියෙන්නේ කෙලෙස්. ඔබට ඕන වෙලා තියෙන්නේ ඒ කෙලෙස් සිත තුල පවත්වමින් කය පවත්වන්න. කය පෝෂණය කරන්න ඕන කෙලෙස් පෝෂණය කරන ගමන්. ඒ කියන්නේ කය විතරක් පෝෂණය, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කය පෝෂණය කරන්න. සිත පෝෂණය කරන්නේ නැතිව. කය පෝෂණය කළොත් මේ කය අවුරුදු 70ක් 80ක් 90ක් ගිය හැටි ඉවරයි. ඒක එතනින්ම ඉවරයි. හැබැයි සිත පෝෂණය කළොත් මේ යන සංසාර ගමන පින්වත්නි කෙලවරක් හිතා ගන්නවත් බෑ. දැන් ඔබට අවශ්‍ය කෙලෙස් පෝෂණය කරන්න. ඒ කෙලෙස් ටික පවත්වන්න මදි වෙනකොට ඒ කෙලෙස් පැවැත්වීමට සීමා යෙදෙනකොට ඔබ කියන්නේ ඔබට නිදහස නැහැ. බලන්නකෝ, නිදහස නැහැ. ඔබ හිතන්නකෝ පින්වත්නි, ඥානවන්ත නිසා කැලේ ඉන්න කුළුහරකෙක් ගහක බැන්දොත් එතෙන් ඒ කුළුහරකත් කියන්නේ නිදහස නැහැ. ඇයි? වෙනදා අභිමතය පරිදි සිත්සේ විවිධ පැතිවල ගිහිල්ලා කටයුතු කරපු කුළුහරක දැන් එක සීමාවක පමණයි. ඒ සීමාවේ විතරමයි කෑම්බීම් තියෙන්නේ. දැන් මෙල්ල වෙන්න ඕන. දැන් එතකොට ඔබටත් තියෙන එහෙමයි, මේ ධර්මයේ පැත්තට එනවනම් ඒ සීමාවේ විතරයි. ඒ සීමාව තුල මෙල්ල වෙන්න වෙනවා. එතකොට කෙලස් දුරු කරන්න වෙනවා. පින්වත්නි, ඒ වැඩපිළිවෙලට ඊතරම් කැමැත්තක් නැහැ. නැති වෙනකොට කියන්නේ තව කෙනෙක්ගේ දෝෂයක් කියනවා. ඉන්න තැන දෝෂයක් කියනවා. දායකයන්ගේ අඩුපාඩුවක් කියනවා. මේ පින්වත්නි, මේ කුමන අඩුපාඩුවක්ද මේ තියෙන්නේ? කාගේද මේ අඩුපාඩුව තියෙන්නේ? ඔබ තුල. අනේ ඔබේ අඩුපාඩුව, ඔබේ දෝෂය ඔබ දකින්න නැතුව ඔබ කියන්නේ ඉන්න තැන දෝෂයක්, දායකයන්ගේ දෝෂයක්, අනිත් අයගේ දෝෂයක් නෑ. මේක කාගේද? ඔබේම දෝෂයක් තියෙන්නේ. එහෙමනම් පින්වත්නි, හැම ක්‍රියාවකදීම බුදුරජාණන් වහන්සේ පැවිදි උත්තමයන්ට පින්වත්නි භාග්‍යතුන් වහන්සේ කෙලස් දුරු වෙන විදිහටමයි
කායික ක්‍රියාවන් පවත්වන්න කියන්නේත් වාචසික ක්‍රියාවන් පවත්වන්න කියන්නේත් මානසික ක්‍රියාවන් පවත්වන්න කියන්නේත් ඒ විදිහටයි පින්වත්. කෙලෙස්යන් දුරුවන විදිහට. ඒ දුරුවෙන විදිහට ඒ මානසිකත්වයන් පවත්වලා ඒ කෙලෙස් වලට විරුද්ධව වැඩ කරන්න සටන් කරන්න පුහුණු වෙන එක තමයි භාවනාව. කෙලෙස් වලට විරුද්ධව සටන් කරන්න පුරුදු වෙන එක තමයි කියන්නේ මොකද්ද? භාවනාව. හැබැයි දැන් ඔබේ භාවනාවේ මොකද්ද වෙන්නේ? අනේ කෙලෙස් වලට කිසිම තට්ටුවක් නැහැ. මුකුත් නැහැ පින්වත්නි. කෙලෙස් වලට කිසිම තට්ටුවක් නැහැ. කිසිම මුකුත් නැහැ. කෙලෙසුත් එහෙමමයි. හැබැයි ඔබ මොකද්ද භාවනාවකුත් කරනවා. පුදුම වැඩේ නේ පින. කෙලෙසුත් එහෙමමයි භාවනාවකුත් කරනවා. පින්වත්නි යුද්ධයකට සොල්දාදුව පුහුණු වුණා ඒ සොල්දාදුවාගේ දක්ෂතාවය දක්ෂ සොල්දාදුවේ කියලා දකින්නේ යුද්ධයේදී එයා හැසිරෙන ක්‍රියාත්මක වෙන ස්වභාවය මතයි. යුද්ධයේදී ක්‍රියාත්මක වන හැසිරෙන ස්වභාවය මතයි. යුද පිටියට ගියාම එයාට ඒක ක්‍රියාත්මක වෙන්න බැරි නම් සතුරොත් එක්ක ආරක්ෂිතව සටන් කරලා සතුර පරාද කරන්න බැරි නම් එයා දක්ෂ සොල්දාදුවෙක් නෙමෙයි. සතුර දකිනකොට හැංගෙනව නම් සතුර දකිනකොට පසුබහිනව නම් සතුරගෙන් විනාශ වෙනව නම් එයා දක්ෂයෙක් නෙමෙයි පින්වත්. දක්ෂයෙක් නෙමෙයි. දැන් ඔබ කරන්නේ මොකද්ද? සතුර එනකොට ඔබ මොකද කරන්නේ? ඔබ විනාශ වෙනවා. සතුර ජය ගන්නවා. කෙලෙසේ ජය ගන්නවා. එහෙම නැත්නම් ඔබ හැංගෙනවා. කෙලෙසේ ජය ගන්නවා. ඊට පස්සේ කෙලෙසේ ජය අරගෙන ටික වෙලාවකින් ඒ කෙලෙසේ ස්පර්ශය වෙනස් වෙනකොට ඒව වෙනස් වෙනවා. ඊට පස්සේ කියනවා මට ඒකේ තරම් ප්‍රශ්නයක් නැහැ කියනවා. හැබැයි නැහැ කිව්වට ඔබ ඒ හටගත්තා වූ කෙලෙසේ අභියස ඔබට ශක්තියක් තිබුණද කියලා බලන්නකෝ. ඒක තුල ඒකත් එක්ක පේස් කරන්න පුළුවන් ගතියක් තිබුණද කියලා. නෑ පින්වත්. එහෙම නොවුන නම් ඔබ දක්ෂ කෙනෙක් නෙමෙයි. දක්ෂ කෙනෙක් නෙමෙයි. ඒ නිසා ඔබ පින්වත්නි හික්මෙන්න ඕන. ඔබ කෙලෙස්යන් එක්ක සටන් කරන්න ඕන. කෙලෙස්යන් හට ගන්න වෙලාවට. දැන් සොල්දාදුව ට්‍රේනින් කරනවා පුහුණු කරනවා හතුරු නැති වෙලාවේ. ඇත්ත. හතුරු නැති වෙලාවේ හොඳට පුහුණු කරනවා කරණම් ගහනවා සේරම කරනවා. ඊට පස්සේ අපි යුද්ධයට ගෙනින් දානවා. ඔන්න උතනත් කරන්නකො හරියට නම්. දැන් ඔබට අපි මේ අනුශාසනාව කරනවා. දැන් ඔබ මේ හොඳට ට්‍රේනින් කරනවා. හොඳට පුරුදු කරනවා. හැබැයි මේ සේරම හොඳට දන්නවා. හැබැයි දැන් අපි ඔබට දැන් සතුරෙක් එවනවා. කෙලෙසයක් සකස් වෙන එකක් දැන් ඇති වෙනවා. ඇති කරනවා. දැන් එතකොට ඔබට පුළුවන් දෙයක් එක්ක සටන් කරන්න. සටන් කරන්න පුළුවන්ද? අන්න බලන්නකෝ. දැන් මං කිව්වක හොඳට තේරුම් කරගන්න. දැන් සොල්දාදුවෙක් හොඳට පුහුණු පුරුදු කරනවා යුද්ධෙදී සටන් කරන්න විරුද්ධ කට්ටියත් එක්ක. හැබැයි ඒ සොල්දාදුවේගේ දක්ෂතාවය නිර්ණය කරන්නේ යුද්ධයේදී සටන් කරලා සතුරු බලයනි පරාද කරපු තරමට. දැන් ඒ විදිහටම දැන් ඔබත් මේ පුරුදු කරනවා. පුහුණු කරනවා. ට්‍රේනින් කරනවා. හැබැයි මේ පුරුදු පුහුණු කරන තැන දැන් සතුරු බලයනි ඇත්තේ නැහැ. ඒක නිසා දැන් ඔබ මහා ලොකුවට හිතන් ඉන්නවා දැන් මම තමයි දක්ෂතම සොල්දාදුව. මම හොඳම දක්ෂතම කෙනා. මම ට්‍රේනින් එක කෝස් එකේ
සෑම එකක්ම මම හොඳටම පාස් කරා. හොඳට හරි. ඕ බොහොම හොඳයි. දැන් ඔය ටික කිව්වට අපිට අදාළ වෙන්නේ නෑ. අපිට අදාළ වෙන ප්‍රධාන තැන එන්නේ සතුරෙක් මුණ ගැහෙන තැන ඔබ ක්‍රියාත්මක වෙන ස්වභාවයයි. දැන් බලන්නකෝ ඔබට දැන් ඒ සොල්දාදුවට පින්වත්නි විවිධ ක්‍රිස්ටල් එකෙන් ගත්තන් T56න් ගත්තන් T81න් ගත්තන් කාලතුවක්කු ගත්තන් මල්ටි බැරල් ගත්තන් විවිධ දරුණු අවි දක්වා පුහුණු කරලා තමයි යවන්නේ. දැන් ඔබටත් ඒ වගේම තමයි පින්වත්නි. කර්මය කර්මඵලයෙන් පටන් අරගෙන පංචශීලයක පිහිටන්න කියලා කර්මය කර්මඵලයෙන් පටන් අරගෙන ඊට චතුරාර්ය සත්‍ය කියලා දීලා පංච උපාදානස්කන්ධ කියලා දීලා අනිච්ච දුක්ඛ අනාත්ම කියලා දීලා පටිච්ච සමුප්පාද කියලා දීලා හේතුඵල ධර්මයක් කියලා දීලා හොඳට සන්නද්ධයි. දැන් අරගොල්ලොන්ටත් කියලා දෙනවා දැන් T56 කඩන හැටි කියලා දෙනවා T56 මේ ක්‍රියාකාරීත්වය කියලා තියෙනවා මල්ටි බැරල් වල ක්‍රියාකාරීත්වය කියලා දීලා තියෙනවා ඒ ස්වභාවයෙන් සේරු විස්තර කරලා දීලා තියෙනවා හොඳට ඒගොල්ලන් තව කෙනෙකුට කිව්වොත් හොඳට එයාලා ගිහිල්ලා උගන්වනවා ලස්සනට පුළුවන් හැබැයි දැන් උතන නෙමෙයි තියෙන්නේ දැන් යුද්ධෙට ගියන් පස්සේ කරන වැඩ පිළිවෙල තමයි තියෙන්නේ දැන් ඒ වගේ ඔබටත් පිනදි පංචශීල ප්‍රතිපදාව කියලා දීලා තියෙනවා කර්මය කර්මඵල පිළිගන්න කියලා දීලා තිනවා. එතනින් උඩට ගියාට පස්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා දීලා තිනවා. අනිච්ච දුක්ඛ අනාත්ම කියලා දීලා තිනවා. පරිසම්පාද මේ සියලුම ධර්මයන් ටික දැන් ඔබටත් කියලා දීලා තියෙන්නේ. දැන් මේක සේරව අවබෝධ මට හැම එකම නේ අවබෝධයි. මට හොඳට අවබෝධයි කියා ඉන්නවා. මම මාර්ගඵල ලබලා කියා හිතාගින්නවා. හැබැයි මේ පාරේ යනකොට ගෙදර ඉන්නකොට නෝන ඔය සේරම ටික හොඳට ට්‍රේනින් වෙලා ඉන්න නෝන කියලා හිතන්නකො සොල්දාදුවෙක් වගේ මහත්තයා මොනම හරි 1 2 අහන්නේ මොකක් කරේ දැන් කැම ටික හදලා ඉවර නැද්ද තවම කියලා ඇහුවනම් ඇති මොකද නෝන මැරිලා වැටෙනවා මොකෝ සම්මතෙන් මැරිලා වැටෙනව නෙමෙයි අර යුද්ධෙට ගියන් අර වෙඩි කාලා මැරෙන වගේ දැන් අර අහනකොටම මහත්තයා ඒක නෝනා හිතට ආව මොකද්ද? ද්වේෂයක්. මමත් දැන් උදේ ඉඳලා මේ වැඩ ටික කරලා මේ ටික කළා දරුවෝ ඇරෙදි සෝදලා මේව කරලා ගේ යතු ගාලා ඒ ටික කරලා මෙච්චර වැඩ කොටසක් මම කරලා ඉදි මේ වෙලාවට මට මේක කරන්න පුළුවන්ද ඔයාටත් බැරි මොකද කියලා ඔන්න දැන් එනවා. මේ මොකද්ද වෙන්නේ? අර එයාටම වදිනවා පොඩි උණ්ඩ. වදිනවා එයාටම වදිනවා. වැදිලා එයා මැරිලා යනවා. හැබැයි මොකද කියන්නේ? එයා කියන්නේ මම සේරම අවබෝධයි පින්වත්නි ඒ වගේ දැන් මේ ධර්ම න්‍යායන් අහලා හොඳට සන්නද්ධ වෙච්ච සොල්දාදු ඔබ හැබැයි ඒ හොඳට සන්නද්ධ බව ශ්‍රේෂ්ඨයි දැන් ඔබ දක්ෂ වෙන්න ඕන සුපුරුදු කෙලෙස්යන් ඔබට ඇවිල්ලා ඒ කෙලෙස්යන් වලින් ඔබට පහර දෙනකොට සතුරු ඇවිල්ලා පහර දෙනකොට සතුරු ඇවිල්ලා වෙඩි තියනකොට සතුරු ඇවිල්ලා එක කොටස් කපාගෙන යනකොට දැන් අන්න ඒකට විරුද්ධව වැඩ කරන්න පුළුවන්කම තියෙන්න ඕන. දැන් ඒ කියන්නේ මොකද්ද? ද්වේෂය ඇවිල්ලා ඔබ ලෙඩ කරනකොට මූණ කළු කරනකොට හිතේට අකුසල ධර්මයන් සකස් කරලා දෙනකොට ඉරිසියාව ඇවිල්ලා කුඩු කේඩුකම ඇවිල්ලා එකට එක කිරීම ඇවිල්ලා පලි ගැනීම ඇවිල්ලා ඒව ඇවිල්ලා ඒ එක උණ්ඩ දැන් ඔබට වැඩි ඔබම විනාශ වෙනවා. හැබැයි විනාශ වුණාට දැන් මැරිලා යනවා යා. මැරිලම යනවා. හැබැයි මැරිලා ගිහලා තව ඩිංගකින් පණවම පස්සේ කියන්නේ මොකද්ද? මම තමයි හොඳම සොල්දාදු. මම හොඳ ට්‍රේනින් එක කරලා තියෙනවා. මට මේ කෝස් එක හොඳටම පාස් මං. මට මේ සියල්ලම දේවල් මට අභිධර්මයේද පාලිද ත්‍රිපිටකයේද පංච උපාදානස්කන්ධයේද අනිච්ච දුක්ඛ අනාත්ම මේ සේරම මම දකිමින් ඉන්නේ ධර්මයේ තුලමයි ඉන්නේ. ඒ කියන්නේ යුද පිටියේම තමයි මම මේ ඉන්නේ කියනවා. හැබැයි ආවට පේස් කරන්න බෑ. ඉන්නන්නේ මේ කියන කතා නෙමෙයි ඔබ ප්‍රායෝගික කරන දේවල් විය යුතුයි. අහන ඒවා නෙමෙයි ඔබ ප්‍රායෝගික කරන ඒවා විය යුතුයි. එතකොට ඔබ ප්‍රායෝගික කරන විට සමහර විටක දැන් ඔබට එහෙම යුද්ධෙට ගියන් පස්සේ ඇටැක් කරන්න වෙනවා. හැබැයි ඒක එතනින් ඉවර කරගන්න
ඕන. එහෙනම් භාවනාව කියලා කියන්නේ පින්වත්නි හොඳට දකින්න මොකද්ද? කෙලෙස් වලට විරුද්ධව සටන් කිරීම සඳහා කෙලෙස් වලට විරුද්ධව ක්‍රියාකාරී වීම සඳහා සිත මෙහෙවන වැඩපිළිවෙල තමයි භාවනාව කියන්නේ. කෙලෙස් වලට විරුද්ධ. දැන් ඔබට කෙලෙසයක් හටගෙන ඔන්න දැන් ඒ කෙලෙසේ ක්‍රියාත්මක වෙනකොටම දකින්න දැන් ඔන්න ඒකට විරුද්ධව කටයුතු කරනවා. විරුද්ධව කටයුතු කරනව නම් එක්ක කෙලෙසේ දුරු විය යුතුයි. එක්ක කෙලෙසේ යටපත් විය යුතුයි. එක්ක කෙලෙසේ ප්‍රහාණය විය යුතුයි. එහෙම නැතුව ඒක යට කරලා නිකන් ඉඳලා හරියන්නේ නැහැ. එහෙම නැත්නම් ඒක ගණන් ගන්න නැතුව ඉඳලා හරියන්නේ දැන් ඒක කෙලෙස් එහෙම තියෙන ඔබ වෙන එකක් මතක් කර ඉන්නවා. එතෙන්දි తాවකාලික හොඳක් තමයි එහෙත් සතුරා ක්‍රියාත්මක වෙලා. දැන් අර යුද්ධ කාලෙදී යුද්ධ කරන්නේ නැතුව ඩිංගක් කරලා සාමගිවිසුමක් ගහනවා. හැබැයි හොඳයි තමයි සතුරා එහෙමම තමයි. ඒක නිසා මේක දකින්න පින්වත්නි. දැන් අපිට බලන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි පාපිස්සක් වෙන්න. පින්වත්නි මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ උතුම් බුද්ධ වචන කොපමණ වටිනාකමක් තියෙනවද කියලා පින්වත්නි හිතාගන්න අපිට කොහොමවත් බැහැනේ. පාපිස්සක් වෙන්න කියනවා පින්වත්නි අපිට මේ පාපිස්සක් කියන්නේ ඒ ස්වභාවයකට හිත පහත් කරගන්න පුළුවන් ද බලන්න. ඒක පාපිස්සක් කියන්නේ පින්වත්නි මොන දේ කිව්වත් මොන දේ කෙරුවත් මොකක් කෙරුවත් ඒක එච්චරයි කියන වගේ අදහසක් නේ. ඒ කියන්නේ පාපිස්ස ගත්තට පස්සේ පොහොසතා දුප්පතා ධනවතා වැඩි කුලේ කෙනා අඩු කුලේ කෙනා හොඳ දේ සුවඳ දේ ගඳ ගහන දේ හැම දෙම ඕකට දාන්න පුළුවන් නෙවෙයි. ඒත් පාපිස්ස මුකුත් ඇත්තේ ඒ කාටත් එකම විදිහක්. පොහොසතා ඇවිල්ලා කකුල් පිහ දැම්මත් එහෙම සතුටින් පිළිගත්තා. දුප්පතා ඇවිල්ලා පිහ දැම්මත් එහෙමයි. ඒ කියන්නේ මොකද්ද? පාපිස්සක් වෙන්න කියන්නේ ඔබට පාපිස්සක් වෙන්න කියන එකද කියන්නේ මේ? නැහැ. ඔබට ඒකෙන් ගන්න තියෙන අර්ථය මොකද්ද? ඔබට ප්‍රියමනාප විදිහට කතා කළොත් පාපිස්සක් වෙන්න. අප්‍රියමනාප විදිහට කතා කළොත් පාපිස්සක් වෙන්න. ගන්න තියෙන අර්ථය. ඔබට පුළුවන් ද ඒක මං කියන එක තේරෙනවද? එතකොට බොහොම ප්‍රසිද්ධ කෙනෙක් වටින කෙනෙක් මහා ලොකු දායකෙක් ආඩ්‍ය දායකයෙක් කතා කළොත් පාපිස්සක් වෙන්න. දුගී මගී යාචකයෙක් කටයුතු කළොත් පාපිස්සක් වෙන්න. පුළුවන්ද? ඒ කියන්නේ දැන් එතකොට ඔබට පුළුවන් ඔබට ප්‍රසන්න විදිහට කතා කළොත් ඔබේ ಗುಣ වර්ණනා කළොත් ඔබට ಗುಣම කිව්වොත් පාපිස්සක් වෙන්න. අප්‍රසන්න අමනාප දේවල් කිව්වොත් ඔබේ අඩුපාඩුවක් පෙන්නුවොත් ඔබේ නුගුණ කිව්වොත් පාපිස්සක් වෙන්න. පුළුවන්ද? කොපමණ වෙහෙසක් දරන්න වෙයිද? දැන් ඔබේ ಗುಣ කියනකොට මොකද වෙන්නේ? වෙඩි වදිනවද නැද්ද? වෙඩි වැදිලා මැරිලා යනවා. ඇයි? කෙලෙස් වලට අහුවෙලා බැඳිලා යනවා. අගුණ කියනකොටම ඒත් වෙඩි වැදිලා මැරිලා යනවා. ඇයි? ගැටිලා යනවා. නුගුණ කියනකොටම ගැටිලා යනවා. අඩුපාඩුව කියනකොටම ගැටිලා යනවා. හොඳ දේ කියනකොටම බැඳිලා යනවා. දෙයියනේ දැන් මොකක් කෙරුවත් මැරෙනවනේ. එන වෙඩි වදිනවනේ. සතුරකින් පරාදයිනේ. දැන් පාපිස්ස වුණා නම් ආන්න ಗುಣ කිව්වනම් ඔබට ගුණක් කිව්වනම් හොඳක් කිව්වනම් පැවිදි කෙනෙක් නම් හිතන්න ඕන අනේ මම මේ යම් ධර්මයක් අවබෝධ කරගත්තද ඒ ධර්මය අවබෝධ කරගත්ත ධර්මයේ උදෙසා තමයි මට මේ වර්ණනාව ලැබිලා තියෙන්නේ. එතනින් ඒක ඉවරයි. පුළුවන්ද?
ඒක මම කොටම අල්ලගන්නේ නැද්ද? දොසක් කිව්වොත් කොහොමද? දොසක් කිව්වත් අතහරින්න පුරුදු වෙන්න, හොඳක් කිව්වත් අතහරින්න පුරුදු වෙන්න, අඩුවක් කිව්වත් අතහරින්න පුරුදු වෙන්න, හොඳ ලක්ෂණ කිව්වත් අතහරින්න පුරුදු වෙන්න. හොඳේදිවත් නරකදිවත් අල්ලන්න එපා කියන එකයි කියන්නේ. ඇල්ලුවොත් පිච්චෙනවා, පිච්චුනොත් මැරෙනවා. හොඳ කිව්වොත් ඔබට හොඳ කියනකොටම හිතින් ඇල්ලුව කියන තැනම උපාදානයයි, නිරේ උප්පත්තිය, පිච්චෙනවා. දොස කියනකොට මල්ලනවා, ඇල්ලුවොත් නිරේ උපත පිච්චෙනවා. මනුස්ස ලෝකයේ ඇවිල්ලත් මේසා පිච්චීම් ගොඩකට අපි ගුදුරු වෙනවා නම් පින්වත්නි, සිව්වපායකට ගියොත් කොහොම වෙයිද පින්වත්? නිසා හොඳට උත්සාහ දරන්න, වීරිය කරන්න, ප්‍රායෝගික ධර්මයකට අනුගත වෙන්න. ඔබ ධර්මය අහපු ප්‍රමාණයවත් ඉගෙනගත්ත ප්‍රමාණයවත් නෙමෙයි ඔබට තියෙන සැනසීම. ධර්මය ප්‍රායෝගික කර ඉන් නිදහස් වුණු ප්‍රමාණයටයි ඔබේ සැනසීම. සිතෙන් නිදහස් වුණු ප්‍රමාණයටයි, පාපිස්සක් වුණු ප්‍රමාණයටයි සැනසීම. එනිසා ඔබට අඩුපාඩුවක් වරදක් කියනකොට එල්ලි නිවැරදි කරන්න යන්න එපා. දැන් ඔන්න බලන්නකෝ, ඔබ පාපිස්සක් වුණාද බලන්නකෝ. දැන් ඔබට අඩුපාඩුවක්, දැන් පාපිස්සය ඇවිල්ලා දුගී මගී කෙනෙක් පිස දැම්ම කියන්නකෝ. දැන් යනවද පාපිස්ස එයාගේ පස්සේ යනවද? මෙහෙමයි කී යනවද? මම මේ හොඳ හොදලා තිබිච්ච එක අයියෝ මේ කරේ කී යනෝ නෑ. හොඳ සල්ලිකාර කෙනෙක් ඇවිල්ලා පිහ දැම්මයි ඒත් නෑ. එහෙනම් ඔබට දොසක් අඩුපාඩුවක් පෙන්නුවා කියලා එල්ලි තමන් නිවැරදි වෙන්න යන්නත් එපා. කියන්නේ එන්නේම පින්වත්නි ආත්ම දෘෂ්ටිය. ආපු ගාම කියන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ තමන් අතින් වරදක් අඩුපාඩුවක් උනේ නම් වැඩිහිටි භික්ෂුවක් හෝ කල්යාණ මිත්‍රයෙක් හෝ ගුරුවරයා හෝ සබ්‍රහ්මචාරින් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා ඒක කියලා වරද පිළි අරගෙන නැවත නොකරන විදියට හිත පිහිටව ගන්න එක තමයි ගමන තියෙන්නේ. නැතු අපි ගොඩ අය කියන්නේ පින්වත්නි එයාලා එල්ලිම යනවා. ඒ ගිහිල්ලා කරන්න හදන්නේ මොකද්ද? මේ තමන් සෝද ගන්න හදනවා. මම සෝද ගන්න හදනවා. තමන්ගේ ඇඟේ තමන්ම පේන්ට් කරගන්න හදනවා. ඉතින් ඒ කරාට හරියන්නේ නැහැ පින්වත්නි. වරද තියෙනවා නම් පිළිගන්න, නොකරන විදිහට අදිෂ්ඨාන කරන්න ශ්‍රේෂ්ඨයි. එච්චරයි. ඒ නිසා අපි පාපිස්සක් වෙන්න මේ සෑම තැනකම සිත මධ්‍යස්ත කරන්න. සිත මධ්‍යස්ත කරන්න. එතකොට අපිට සැනසීමෙන් ඉන්න පුළුවන්. පින්වත්නි පාපිස්සේ පිස දාන්න ආවට පස්සේ උගත් පොහොසත් හොඳ නම්බුකාර කෙනෙක් ආවොත් ඒකේ පාපිස්ස ඇලුනොත්, දුගී මගී යාචකයෙක් ආවොත් පාපිස්ස අයින් වුණොත්, ඒ දෙකේදීම පාපිස්ස හරියට ක්‍රියාත්මක වෙලා නැහැ. දෙකටම පොදු විදියට තියෙනවා. ඒ නිසා ඔබට හොඳ කියන කොටත් හිත එක මට්ටමක තියාගන්න. නරක කියන කොටත් එක මට්ටමක තියාගන්න. දකින්න ඒ දෙකේ ධර්මතාවය. එච්චරයි. ඒ දෙකේ ධර්මතාවය දැකමින් මනස එක මට්ටමක තියාගන්න දක්ෂ වුණොත් විතරයි ඔබ මැදුම් පිළිවෙතකට ළඟා වෙලා දුකෙන් අත මිදෙන වැඩපිළිවෙලටපත් වෙලා ආර්ය ශ්‍රාංග මාර්ගයේ වැඩලා නිවන් දකින්න හේතු වෙන්නේ එතකොට පින්වත්නි. ඒ නිසා මේ හැම කෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වීමෙන් නිවනින් සැනසෙන්නම හේතු වාසනා වේවා කියලා සාදු.
රාගක්ඛයෝ නිබ්බානං